නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අප්‍රමාදේන සම්පාදේත උතුම් සදහම් පිළිසඳර ඔබට සමීප කරමින් අද දවසෙත් ඔබේ ආලින්දේ ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. පළමුවෙන් අපි ගුරු දෙවිඳුන් වන්දනමාන කරගන්නවා. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස අද දවසෙත් වැඩමවා වදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් දෙපා නැමද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. දැන් අපි සිහිපත් කරගන්නම අද සදැහැති දායකත්වයේ පිළිබඳව සදැහැති දායකත්වයේ දරන්නේ පින්වත් සංදේශා අබේකෝන් මෙනවිය විසින්. ඉතින් පින්වන්ත සංදේශා අබේකෝන් මෙනවිය ඇතුළු ඒ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව අද දවසෙත් අපි සූදානම් සදහම් පිළිසඳර පවත්වන්න අපි නැවත වතාවක් ගරුතර මහා සංඝරුවන වන්දනා කොටගෙන ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් මෙතෙන් සිට අද දවසෙත් උතුම් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. කාරුණික පින්වත්නි, පින්වත් මහත්මයා, අපි කතා කරමින් හිටියේ පායාසි රාජතුමාගේ මේ මිත්‍යා දෘෂ්ටිය බෙදහිලන්නට අපගේ පරම පූජනීය කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ ගත් උත්සාහය. ඒකේ අද අවසන් කොටස හරි අශ්‍රීමත් මහත්මයා. එතකොට මේ රජතුමා ගෙන් අහනවා, රජතුමනි, දැන් ඔබට මිතුවක් වේලා විවිධ උපමා කියමින් මෙතරම් මේ ධර්මයේ ඉස්මතු කරන්න මහන්සි ගනිමින් මෙතරම් මේ ලාමක දෘෂ්ටියක් තුල හිත පිහිටුවගෙන ඉන්නකී තියෙන අවදානම පෙන්වලා දෙද්දිත් ඔබ මේ නැවත නැවතත් ආයි හැරි දෘෂ්ටියෙන් බැස ගන්නවා. ඔබට මම තව උපමාවක් කියන්නම් කිව්වා. දැන් එතකොට මේ ප්‍රධාන කියන කාරණේ තමයි මම මේ දැන් මේක අතාරින්න නැති වෙන හේතුව මොකද්ද? කුසල රජතුමත් දන්නවා. ප්‍රාදේශීය රජවරුත් දන්නවා. ඒගොල්ලෝ මං ගැන දන්නේ මම මේ වගේ මේ දෘෂ්ටියක් දරන කෙනෙක් කියලා. ඉතින් හදිස්සියෙන් දැන් මේක මං මේ ඔබ වහන්සේ මේ ප්‍රදේශයට ආවට පස්සේ මම මේක අතහැරියා කියලා රාවේ ඇව්වොත් එහෙම මට හරි පල්ලෙක. ඒ නිසා ඒ ගැන හිතා දේශනුත් මම මේ දෘෂ්ටිය වැළඳගෙන ඉන්නේ. එහෙම කියද්දි හරි ලස්සන කාරණාවක් කිව්වා. හරිම ලස්සනයි ඒක. මේ ඔබට උපමාවක් මම තව පැහැදිලි කරන්නම් කිව්වා. නුවණැති පුරුෂයෝ උපමා කියද්දි දෘෂ්ටියත් හරිනවා කිව්වා. මේ රජතුමනි මේක පෙර සිදු වෙච්ච දෙයක් කිව්වා. ඌරු ඇති කරන එක්තරා පුරුෂයෙක් තම ගමෙන් වෙනත් ගමකට ගියා කියනවා. ඒතර මෙයාගේ බිස්නස් එක මොකද්ද? ඌරු වෙළඳාම් මොකක් හරි ඇති කරනවා. ඔහු එහි මේ අත්තර දමා ඇති වියලි බොහෝ අසූචි දැක්කා කියනවා. ඌරන්ට ප්‍රධානම කෑම මොකද්ද? අසූචිනේ. එතකොට අසූචි දැකලා හිතුවා කියනවා මේ අහක දමා ඇති බොහෝ වියලි අසූචි තියෙනවා. මේ මගේ ඌරන්ට මම මේන් වියලි අසූචි රැගෙන යනවා නම් හිතා හොඳයි කියලා. එතකොට බලන්න දැන් ඌරු ඇති කරන කෙනාට වටින දේ මොකද්ද? අසූචි. ඒක හොඳද නරකද ලෝකයා අතර අප්‍රියද ඒව අදාළ නැහැ. එයාට එතකොට වටිනම දේ මොකද? අසූචි. හරි පුදුමයි. එතකොට මේ ලෝකයේ සත්‍යයට මම මේ කල්පනා කළා නේද? ඒ කෙනාගේ මානසික යම් පසුබිම් අනුව තමයි ඒ කෙනාට වටින දේවල් තීරණය වෙන්නේ. දැන් මෙයාට වටින දෙයක් තමයි අසුචි. ලෝකෙට වටින්නේ නැති වුණාට. මෙයා උතුරු සළුව තමන්ගේ උතුරු සළුව බිම හෙලා
වියලි අසූචි මහා ගොඩ ගහලා පොදියක් බැඳගෙන දැන් ඒ කාලේ මහත්තයා දැන් අද වගේ ওই වලවල් කපල හිම එකක් නැහැනේ. දැන් ගෙවල් වල මේකතු කරන අසූචි ඒ කාලේ සුද්දර කුලේ කට්ටිය කද බැඳගෙන ගයක් ගන්න ගිහිල්ලා අසූචි අරගෙන තව කොහේ හරි ඈත ප්‍රදේශයකට ගිහින් දානවා. ඒතර වස්ත්‍ර ටික බහැලා ගියාට පස්සේ අසූචි ටික ඉතුරු වෙනවා. ඔහොම තමයි වෙන්නේ. ඒතර මේ වගේ දැකපු වියලි අසූචි ටිකක් තමයි මෙයා දැක්කේ. දැන් එයා උතුරු සළුවේ මොකද කරේ? මහා හොඳ පොට්ටනියක් ගහගෙන මේ හිස මත ඔසෝගෙන දැන් යනවා කියනවා. ඇයි ඌරන්ට ආදරෙටනේ. අද මේ මම මේ උපමාව කියද්දී අද මේක ප්‍රායෝගික නැති නිසා මම ඒක පනපවන්න උත්සාහ කරන්නේ. දැන් 18 මේක මේ සෑහෙන හිම එකක් තියෙනවා. ඒතර ඔහු යන අතරමඟදී මහා අකල් වැස්සක් කියනවා. මහා අකල් වැස්සක් කියනවා. ඔහුගේ පාදයේ නියපොතු අග තෙක්ම අසූචි වැක්කිරෙනවා කියනවාද. උඩින් වැగిරෙන පහතින් වැగిරෙන අසූචි බර හිසින්ගෙන යද්දී මිනිස්සු දැකලා කියනවා කිම සගේ ඔබ උමතු වෙද්ද? උඹට පිස්සුව කියලා වැටලාද? සිහිවිකල් වෙලාද? පේන්නේ නැද්ද මේ ඔළුවේ ඉඳන් කේසාන්ති දක්වා පාදාන්ති දක්වා කේසාන්තයේ සිට පහසහත් දක්වා මේ අසූචි වැක්කිරෙනවනේ. ඔය අසූචි කොට අතහැරපන් කියලා. ඊට පස්සේ කියන සගේනි උඹලටමයි පිස්සු මට නෙමෙයි. අර මේ අසූචි කද ඔළුවේ තියන කෙනා කියනවා උඹලටමයි. ඇයි එයාට ලොකු වටිනවා ඒක තාමත්. ඇයි ඌරන්ට කන්න දෙන්න ඕනනේ. ඌරන්ට කන්න දෙන්න ඕන. එතකොට උඹලමයි පිස්සු ඇටලා තියෙන්නේ මම නෙමෙයි. උඹලමයි විකල්ලා තියෙන්නේ මම නෙමෙයි. මේක මගේ ඌරන්ට ගෙනියන කෑම. මම මේක බිම් දාන්නේ නැහැ. එසේම රජතුමනි ඔබත් ඔය ඔළුවට තියාගෙන ඉන්නේ අසූචි කදක් කිව්වා. හරි ලස්සනයි නේද? ඉතින් බලන්න දැන් මේ කල්පනා කළා දැන් මාන්නෙන් මේක තියාගෙන ඉන්නව නම් දැන් මේ අන්තිම හරි එකනේ කියන්නේ මෙයා. මාන්නෙන් දැන් මේක තියාගෙන ඉන්නේ. මේ මාන්නක්කාරකම බිඳවීම පිණිස ගන්න උපමා ඊළඟට. දැන් බලන්න මේ හරි පුදුමයි. එතකොට රහතන් වහන්සේ මුල් හරියේදී ගත්ත උපමායි අන්තිම හරියේදී ගන්න උපමාය ගත්තට පස්සේ හරි ආශ්චර්යයි මහත්තයා. මුලින් ගත්ත උපමා ගත්තේ ඇත්තටම බුද්ධිමත්ව විමසන්න දැකලා කල්පනා කරලා ගන්න පුළුවන්. දැන් මේවා තියෙන්නේ තනිකර අර මාන්නක්කාරකම අතහැරි. මේ හොඳටම නිග්‍රහ වෙන එහෙමයි සාම. හරි ආශ්චර්යයි ඒක නේද? ඉතින් අපිට තේරෙනවා එහෙනම් අර දෘෂ්ටිය නිසාත් අපි අඥාන වෙලා තියෙනවා. එතකොට සමහරලාට ඒ දෘෂ්ටිය පිරිසිදු වෙන කරුණ අපට ඇහුණත් සමාජයෙන් ඒකට ලැබු ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා මාන්නක්කාරකම නිසාත් අපි ඒක අතාරින්න තිබවක් තියෙනවා සමහරලාට. එහෙම සමහර කට්ටිය ඉන්නවා. අර අසූචි බව දැනම එහෙමයි සාම. ඒතර මේ වගේ උපමාවක් හිතට ගත්තනම් මම මේ ඇත්තටම මේ අසූචි ටිකක් නේද මේ කර තියාගෙන ඔළුවේ තියාගෙන යන්නේ කියලා ඒ වගේ දැන් සමහරට කෙනෙකුට පුද්ගලිකවම හිතර නිග්‍රහ කර මේ හිත මේ තව කෙලෙස් වලින් ගලවන්න පුළුවන් මහත්තයා. සමහර හිමයි ඉන්නවා. තමන්ගේ හිතට තමන්ම නිග්‍රහ කර තමන්ගේ හිත තමන් මෙල්ල කරන මේ ශ්‍රාවකයෝ අතීතේ ඉඳලා තියෙනවා. වර්තමානෙත් ඉන්නවා. ඒතර එහෙම වෙන්න පුළුවන් නම් කොච්චර වටිනවද නේද? ස්වාමීනි අපගේ මහරහතන් වහන්සේ මහා බල සම්පන්න උපමාවක් මේ ප්‍රඥා මහිමයක් මට හිතා ගන්න බෑ මහත්තයා. එක පැත්තකින් මේකට කියන්නේ පටිභානේ. අනිත් එක තමයි මේ ස්ථානෙට අනුව මුලින් දෘෂ්ටිය බිඳින්න දැන් තියෙන මාන්නක්කාරකම ක්‍රෝධය ඒව බිඳින්න. ගාහන්ට ගලපලා ගන්න හැටි මේ දේවල් නේද? දැන් මේව මුලින් කියන්නේ හරිම අසිරිමත් මහත්තයා. ඒතර මෙවන් ආශ්චර්යයක් සම්බුද්ධ ශාසනයක වැඩ සිටි ඒ උතුම් මහරහතන් වහන්සේලගේ ජීවිත තුළින්ම ඉස්මතු වෙනව ඇරෙන්න වෙන ආහිත මේව නෑ මහත්තයා. එහෙනම් ඒ රහතන් වහන්සේලාගේ මේ ආධ්‍යාත්මික ජීවිතය තුළ එවන් මානසික විප්ලවයක් සිද්ධ වුණේ මේ ධර්මයේ තියෙන ආශ්චර්ය නිසා. ධර්මයේ තරම් ආශ්චර්ය වුණේ ශාස්ත්‍රුන් වහන්සේගේ සියන සම්බුද්ධත්වයේ තියෙන ආශ්චර්ය නිසා. ඒ නිසා අපිට නිරන්තරයෙන් ඒ උතුම් සම්බුද්ධත්වයට සාදුකාර දෙදී ඒ සද්ධර්මයේ තියෙන ස්වාක්කාත සම්දිට්ඨික බවට සාදුකාර දෙදී ඒ රහතන් වහන්සේලා ප්‍රමුඛ ආරි මහා සංඝරත්නයේ තියෙන අප්‍රමාණ
ඒ ආකල්ප සම්පත්තියේ ඇතිවෙච්ච පෙරලිය, දෘෂ්ටි සම්පත්තියේ ඇතිවෙච්ච පෙරලිය, ප්‍රඥාවේ ඇතිවෙච්ච මහා පෙරලිය, කෙලෙස් සිඳින දෘෂ්ටි බිඳින පෙරලියක් නේ ඇති වෙලා තියෙන්නේ. එහෙම නේද? තමන්ගේ ආධ්‍යාත්මය තුළම උපදින දෘෂ්ටි ආකල්ප මතවාද ඔක්කොම වැරදි දේවල් විනාශ කරන මේ මහා මේ මානසික දියුණුවක් පරිවර්තනයක් ඒ ධර්මයෙන් ඇති කරගත්තා. ඒතර ඉච්ඡර පරිවර්තනයක් ඇති කරගෙන දෙව් මිනිස් ලෝකයට පරිවර්තනය දෙනවා. දැන් මෙහි සිදුවීමේ ආශ්චර්යයක් තියෙනවා. ඒ නිසා රජතුමනි ඔබ අසූචි බර හිස තබාගත්තු කුසෙයින්මයි අපට වැටහෙන්නේ කිව්වා. රජතුමනි ඔය ලාමක දෘෂ්ටිය නිසා අතහරින්න ඔය අසූචි කඩ පැත්තකින් තියන්න කිව්වා. රජතුමනි ඔය ලාමක දෘෂ්ටිය අතහැරලා බොහෝ කල් ඔබට අහිත පිණිස දුක් පිණිස පවතිනවා කිව්වා අතහැරියේ නැත්තම්. ඊට පස්සේ ආයෙත් කියන බවත් කස්පය කොහොම කිව්වත් මම මේ ලාමක දෘෂ්ටිය අත්හරින්නේ. කුමක් නිසාද ඊතර උපමා ආයි කියන කොසල් රජු ඇතුළු ප්‍රධාන රජවරු ගැන මම ගැන දැනගෙන තියෙන්නේ මේ වගේ දෘෂ්ටියක් දරාගෙන ඉන්න කෙනෙක් කියලා. ඔබ වහන්සේ ආවිල්ල මට ධර්මයේ කියලා මම පහදවල ඔබ වහන්සේට මම හික්මුණා කියලා ආරංචි නොත් එහෙම ඒක මට හරියන්නේ නැහැ. ඒ නිසා මේක හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා මම මේක අතාරින්නේ නැහැ කිව්වා. ඊට පස්සේ කියනවා මේ ඉතින් බවත් කස්සප එසේ වෙන රජතුමනි ඔබට තව උපමාවක් කියන්න. ඇතැන් නුවණැති පුරුෂයෝ උපමාවෙනුත් පවසන ලද අර්ථේ මේ කාරණාවල අර්ථ තේරුම් ගන්නවා කිව්වා. තව උපමාවක් කියනවා. දාදු ක්‍රීඩාවට ලොල් වෙච්ච දෙදෙනෙක් දාදු කැටයෙන් උන්න දාදු කෙලිනවා කියනවා. දැන් මේ උපමාවත් එදාට සාපේක්ෂව තමයි සෑහෙන්නේ මේක හරියන්නේ මේ. මොකද අද මේ කාලේ ගත කරන්න තියෙන ක්‍රීඩාව හැටියට මේ කාරණේ ගනිද්දි එච්චර ඔලුවට යන්නේ නැහැ සමහර වෙලාවට. ඒක ඇර සමහර බුද්ධ දේශනාවල තියෙන සමහර කාරණා සමහර අයට මේ යුගයේ විෂය නොවෙන්නේ යාර මේ යුගයේ එච්චර ඒක සංවේදී නොවන විදිහට සකස් වෙච්ච නිසා. දැන් අද වර්තමානයේ ගත්තොත් එහෙම අද ක්‍රීඩා නෙවෙයි මොකුත් නෙවෙයි මේ දැන් ඔය ගොඩාක් තියෙන ඉතින් මේ පොඩි ෆෝන් එකත් එක්කනේ සෙල්ලම තියෙන්නේ. දැන් මට ඊපෙරද කෙනෙක් මේ කිව්ව විස්තරයක්. දැන් අලුතෙන්ම ගේම් එකක් ඇවිල්ලා තියෙනවා මේ පොඩි ළමයින්ට. ඒකේ රයිෆල් එකකින් වෙඩි තියාගෙන යනවා. අන්තිමට තමන්ගේ ජීවිතෙත් විනාශ කරගන්න මට්ටමටපත් වෙනවා. ඉන්දියාවේ එහෙම සොසයිට් කරගෙන ආරංචිකුත් තියෙනවලු. ඒතර බලන්න මේ මට්ටමට මානසිකත්වය හදලා ඉවරයි මහත්තයා. මේ සිංහල ජාතිය විනාශ කරා. ඒතර සමහර ළමයි විශාල වශයෙන් මේකට ඇඩික්ට් වෙලාලු ඉන්නේ. පොඩ්ඩක් හරි එකකින් බැහැර කළොත් එහෙම මේ ගහගන්න මට්ටමටපත් වෙනවා දෙමාපියොත් එක්ක. ඔව් ඒක හරි සංකීර්ණ අවස්ථාවක් ස්වාමීනි මේ හරි පුදුමයි කොහොමද මේ දරුවන් එකෙන් ගලව ගන්න කියලා අපිට හිතන්න බැරි තරමක් ස්වාමී. එහෙ. ඒක නයි මට පේනට හොඳම වැඩි දරුවන්ට ඉතින් මේ දෙමාපියෝ මේ ෆෝන් නොදීමයි වටින්නේ. ඒකනේ මේ මූලාරම්භනේ. සමහර දෙමාපියෝ අර මේ දරුවෝ සමහරලාට මේ දරුවන්ට අවධානය නිතර පවත්වන්න අකමැත්තට ෆෝන් එකක් දීලා මේ ඔහේ ඉන්නවා. අන්තිමට ඒකේ වෙන හානිය තමයි ඔය තියෙන්නේ ඔය. ඒකමයි ප්‍රශ්නේ මං හිතන හැටියට නම්. ගොඩාක් ඔය තැන්වල තියෙන්නේ අර මේ ළමයින්ට අවධානය පවත්වන්න බැරි කමට ඒගොල්ලෝගේ පාඩු ඒගොල්ලන්ට යමක් කරගන්න දීලා දෙමව්පියම කඩු දෙපව්පියෝ ඉන්නවා. ඒකෙන් අන්තිමට මොකද වෙලා තියෙන්නේ අර වගේ මහා ව්‍යසනයන්ටපත් වෙනවා. අන්තිමට ඒක ගලව ගන්න බෑ. දැන් මේ දාදු ක්‍රීඩාව කියලා කියන්නේ ඒ කාලේ ප්‍රධාන ක්‍රීඩාවක් ඒක. ඒතර ඒ දාදු ක්‍රීඩාවට කරනකොට මේක විස්තරයක් තියෙනවා. ඒකල්ලි මේ දාදු ලොල් ලූවෙක් පෙරදුණු පස ඇටේ ගිලී කියන. මොනවාරි පස ඇට කියලා මොනවාරි ඇට වර්ගයක් තිබිලා තියෙනවා. එතකොට අර පරදිද්දී ඒ කෙනාට අහිමි වීම හරි දිනන කෙනාට ඒව හිමි වීම හරි මොකක් හරි තිබිලා තියෙනවා. මොකක් හරි අපි හිතමු දැන් දාදු ක්‍රීඩාව දානවා ඇට ටිකක් තියාගෙන ඉන්න. එතකොට මේ අර එක්කිනෙක දින්නට පස්සේ එක්කිනෙකුට ඒක අහිමි වෙනවා. එක්කිනෙකුට ඒක හිමි වෙනවා. එහෙම මොකක් හරි දෙයක් තිබිලා තියෙනවා. ඊට පස්සේ මොකද උනේ දාදු මේ ලොල්ලුවේ පෙරදුණු පස ඇටේ ගිලී කියනවා. අනිත් එක්කෙනා සමහරට පරදින එක මෙයාට අග්ගල්ල ගිලිනවා ඇති. දෙවෙනි ධාතු දූර්තය පෙරදුණු පස ඇටේ ගිලින අර ධාතු දූර්තය දැක්ක කියනවා. දැකලා හිතුව කියනවා මිත්‍රය ඔබ ස්ථීරවම දිනන්නේහිද? ඒක අපිට තේරෙනවා එතකොට අරය පෙරදින ඇටේ තමයි මෙයා ගිලින්නේ.
මිත්‍රයෝ විස්තරවම දිනන්නේ හිද. මිත්‍රය මට පසෑට ටික දෙව මට පූජාවක් කරන්න තියෙනවා. ඔය ටික ගිලින්න එපා. ඔය ටික තියාගෙන ඉඳලා මට දීපන් කියලා කියනවා. එසේ මිත්‍රයේ දාදු දූර්තයා මොකද කරන්නේ? අර පසෑට ටික මෙයාට දෙනවා කියනවා. එවිට ඔහු පසෑට ටික මොකද කරනවා කියන්නේ? විස පොවනවා කියනවා. විස පොවල ඉවර වෙලා කියනවා මිත්‍රය දැන් ආයි අපි දාදු කෙලිමු කියලා. දැන් මේක මම හිතන්නේ ඒ කාලේ මේ බහුලව තිබිච්ච දෙයක් සිද්ධියක් වෙන්නේ නැති මේක. සමහර වෙලාවට දැන් අර පරාජය තරහා ගන්න බැරි වුණාම මේ වගේ සිද්ධි කළා අනිත් එක්කෙනාට විස පෙවීමක් මොන හරි දෙයක් කරනවා ඇති. දැන් අදටත් ඔය තියෙන්නේ. සමහර අය සූදු කරන තැන්වල පරාජය දරා ගන්න බැරි වුණා මේ මොහොතේම පිහියනවා. ඒ වගේ සිද්ධි තියෙනවනේ. එතකොට මේ දැන් ඒ කාලේ එහෙම දෙයක් නැහැ. මේ කාලේ ඒ කාලේ මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙලා තියෙනවා. මොකද්ද කරන්නේ? විස පොවලා ඊට පස්සේ සමහරලාට අර නිරන්තරයෙන් දිනන කෙනාට අඬ ගහනවා කියනවා. දැන් මේ ක්‍රීඩාවට වරින් කියලා. එසේ මිත්‍රයෙ කියලා අර ධාතු දූර්තයේ පිළිතුරු දීලා දෙවෙනි වතාවටත් මේ ධාතු ක්‍රීඩාව පටන් ගන්නවා කියනවා. ඒතර මොකද දෙවෙනි වතාවටත් අර මේ අර ධාතු සෑහෙන්න මේකට දූර්ත කෙනා පසහැට ගිලිනවා කියනවා. දැන් ගිලින්නේ මොනවද? විස පොවාපු පසහැට. එතකොට අර ධාතු දූර්තය කියන දරුණු විස දැන් ඔකට ආලේප කරලා තියෙන්නේ. මේ පුරුෂය මේ විස ඇති බව ඔබ දන්නේ නැහැ. ඉම්බල පවටි දූර්තය දැන් ඉතින් ගිලපිය. උඹට දැන් පස්සේදී ඔකේ කටු විපාක විඳින්න පුළුවන් වෙයි කියලා ඉවරලා. රජතුමනි ඔය වගේ තමයි කියන. මේ දැන් මේක අන්තිම එක. හරි ආශ්චර්යයි නේද? මේ කියද්දිත් මොකක්ද මේ කරන්නේ? විසම ගිලිනවා. හරි ලස්සනයි නේද? හරි ආශ්චර්යයි. දැන් මේක අන්තිම උපමාවට ගෙනල්ලා කියනවා මෙච්චර මේ කියද්දි මේක විස පොවල තියලා තියෙද්දිත් නරක දෙයක් කියලා කියද්දිත් ආයෙ මොකද වෙන්නේ? ඒකෙම වැළඳ ගන්නවා කියනවා. එසේම රජතුමනි ඔබත් මේ විස දැමු පසයට ගිලින ධාතු දූර්තය වගේ කියනවා. රාජන්නේනි ඒ නිසා ඔබ මේ ලාමක දෘෂ්ටි අතාරින්න කියනවා. ওই ලාමක දෘෂ්ටි අතාරින්න ඔබට බොහෝ කල් අහිත පිණිස දුක් පිණිස නොවේවා කියනවා. ඊට කියන බවත් කස්සපේ මෙසේ පවසා හිටියත් මම මේ ලාමක දෘෂ්ටි අත්හරින්නේ නැහැ කියනවා. පසේ නදී කුමක් නිසාද? පසේ නදී කොසල් රජුත් පිටස්තර රාජධානි වල රජවරුත් මාගෙන දන්නේ මෙහිමයි කුමක්ද? පායහස් රජතුමා මේ වගේ මේ මතයක් දරාගෙන ඉන්නේ. මෙමෙතු දෘෂ්ටියක් තියාගෙන ඉන්නේ. ඉතින් මේ දෘෂ්ටිය අතහැරලා දාලා ඔබතුමාට හික්මුණා කියලා ආරංචි වුණොත් එහෙනම් ඒක මට හරි නෑ. ඒ නිසා මම මේක ක්‍රෝධේනුත් මම මේක දරාගෙන ඉන්නේ. ගුණමකන අදහසිනුත් මම මේ දෘෂ්ටියේ ඉන්නවා. ඒ වගේම තමයි තරඟට කටයුතු කිරීම නිසාත් එකට කිරීම පිණිසත් මම මේ දෘෂ්ටියේ ඉන්නවා. එකට කිරීම පිණිසත්. ඔන්න ඊට පස්සේ කියනවා එසේ වේන රජතුමනි ඔබට මේක තමයි අන්තිම උපමාව. ඔබට තව උපමාවක් කියන්න. මේක හරි ලස්සනයි මේ හරි ආශ්චර්යයි මේක. ඇතැන් නුවණැති පුරුෂය උපමාවෙන් මේවා තේරුම් ගන්නවා කියනවා. ඒ නිසා මේක හොඳට අහගන්න කිව්වා. ඔන්න මේ එක්තරා ජනපදයක මිනිසුන් මොකද උනේ? අත්හැර දමා ගියා කියන එක්තරා ජනපදයක්. ඒ කාලේ දැන් හරියට ඔක තියෙනවනේ මහත්තයා. දැන් අද වගේ කොරෝනා වගේ වසංගත තිබිලා තියෙනවා ඒ කාලේ. එතකොට දැන් ওই කොරෝනා වෙනකොට දැන් අපේ ලංකාවේ අය රට දාලා ඉන්නේ. ආන් ඒ වගේ ඒ කාලේ මේ සමහර වසංගත ආවට පස්සේ ගම් පිටින් මිනිස්සු දාලා යනවා. ඉතින් කාලයක් ගියාට පස්සේ දැන් මේවා හුරු පයින්න මේවට. ඒ කල්ලි මේ යහළුවෙක් තව යහළුවෙක් අමතලා කිව්වා කියනවා එන්නේ යහළුව යම් ජනපදයේ යම්තනකද අපි එතෙන්ට යමු. එතන යම් ධනයක් නැත්තම් දාන්නයක් නැත්තම් අපි ගිහිල්ලා වටින දෙයක් අරගෙන එමු. දැන් මේ යන්නේ කුමක් ගේන්නද? වටින දෙයක් ගේන්න යන්න. අඬ ගහන්නේ. එසේ මිතුර කියලා ඒ යහළුවට පිළිතුරු දීලා දැන් උන් පාළු ජනපදයේ යම් තැනකද ජන ශූන්‍ය ගමක් තිබුණද එහි අත්තර දමනද බොහෝ හන වැහැරි දැක්කා කියනවා. දැකලා මොකද කරේ? මේ හන වැහැරි ඉතින් ඒ දැක්ක දේ හැටියට වටින දෙයක් ඉතින්
දැක්ක දේවල් අතර. දැකලා යහළුවෙක් අනෙක් යහළුවට කිව්වගෙන මිතුර මේ අත්හැරලා දාලා තියෙන බොහෝ හනවැහැරි තියෙනවා. ඒ නිසා ඔබත් හන මිටියක් බැඳ ගන්න. මාත් හනවලින් මිටියක් බැඳ ගන්න. දෙන්න මොකද කරේ? හනවලින් මිටියක් බැඳගත්තා කියන. දැන් බැඳගෙන මොකද කරේ? දැන් මේගොල්ලෝ කරේ ඔළුවේ තියාගෙන ඉනවා. එනකොට තව තැනක තියෙනවා කියන හන නූල්. මොනවද තියෙන්නේ? හන නූල් තියෙනවා. දැන් ඉස්සෙල්ලා තිබුණේ මොකද්ද? හන වැහැරි. ඒ කල්පනා කළා කියන අර බුද්ධිමත් එක්කිනා යාළුවා මිතුර යම් ධනයක් සඳහා අපි හන වැහැරි අරගෙන යනවද? හැබැයි මේ හන වැහැරි වලට වඩා වටිනවා හන නූල්. එහෙනම් අපි මේ හන මිටි අතෑරලා දාලා හන වැහැරි අතෑරලා අපි හන නූල් වලින් මිටියක් බැඳගමු. ඊට වඩා ඒක හොඳයි. මමත් හන මිටියක් මේ අත්හරින්නම්. දෙදෙනාම එහෙනම් අපි මේ හන නූල් වලින් මිටියක් හරි ගස්සගෙන යමු කියලා. මිතුර මේ හන මිටිය මම බොහෝ දුර ඉඳන් අරගෙන ආවේ. මේ හන මිටිය මම බොහෝ දුර ඉඳන් අරගෙන ආවේ. මම නම් මේක අතාරින්නේ නැහැ. බන් නොවටිනාදී බොහෝ මහන්සි වුණා කියලා බොහෝ දුර ඉඳගෙන අරගෙන ආවා කියලා එයා අතාරින්නේ නැහැ කියන මෝඩය. අනුවන කෙනා, බාල කෙනා. හරි එහෙම තියෙන සිද්ධි තියෙනවනේ සමහර කට්ටිය නේද? දැන් සමහර අය ඉන්න මම දැකලා තියෙන මහත්තයා දරුවෝ ලොකු මහත් වෙලා හොඳ ගෙවල් හදනවා. කටු මැටි පැල තියෙන්නේ. එතකොට හොඳ ගෙවල් හදනවා. අර එතකොට මහල්ලාට අර මේ මැටි ගහපු ගේ කඩන්න කැමති නැහැ. ඉන්නෙත් නැහැ. ඇයි බොහෝ කල් අපේ ආදිවාසී කට්ටිය මේක හැදුවේ. ඒ නිසා කඩන්නේ නැහැ කියලා ඔහි තියාගෙන ඉන්නවා. ඔයගේ සමහර කට්ටිය ඒ ඇයට සමහර දේවල් ඔහි තියාගෙන අරවල් දිහා බල බලා හූල් ඉන්න කට්ටිය ඉන්නවා මැරෙනකම්. අතාරින්න කැමති නැහැ. හරි පුදුම මානසිකත්වයක් ඒ. ඒ වගේ සමහර දේවල් තියෙන අපේ ජීවිතේ දෘෂ්ටි සම්පත්‍ය අතාරින්නේ. දැන් කොච්චර ලෝක දියුණු නම් මිනිස්සු ලංකාවේ මේ නැකතර කණේ අතාරින්නේ නැහනේ. සමහරලාට මේ අතේ තියන් ඉන්නේ වටිනා සමහරට පොන්. සමහරලාට මේ ඇඳින්නේ මේ සමහරලාට හොඳ කෝට්. නමුත් මිනිස්සු ලාමක දේවල් අතාරින්නේ නැහැ. හරි පුදුමයි ඒක. සමහර මිනිස්සු කොතරම් සල්ලි තිබුණත් කොතරම් පෝසත් වුණත් සමහර ජරා පුරුදු අතහැරගන්නේ. සමහරට බීබද්දු. සමහරලාට සල්ලාල කමින් යනවා. අනාචාරය යනවා. සමහර ළමයි ලොකු වෙලා ළමයි වැදගත් අතහරින්නේ. ලාමක දේවල් තුල ඉන්නවා. බොහෝ කලක් ගෙනාවා කියලාත් ඉන්නවා. බොහෝ මේකට වියදම් වුණා කියලා සමහර දේවල් තියාගෙන ඉන්නවා. නැද්ද? සමහර ගෙවල් වල තියෙන දැන් හොඳ පුටු සිටි ගෙනල්ලා පුරෝලා සමහර පරණ වෙච්චා ඔහේ තියාගෙන බල බලා ඉන්නවා මහත්තයා. ඒක හිතා ගන්න බෑ ඒක. ඒතකොට ඒගොල්ලෝවත් තේරුම් ගන්න නැහැ මේක මගේ මසුරුකම නේද මේ කියලා. අරව පැත්තකට එක නැති බර මිනිස්සුෙකුට දෙන්න ඕන. එහෙමනම් පැත්තකට දාලා ගිනි තියන්න ඕන. මොකද අර වගේ දූවිලි කඩ අරව දිහා බල හූල් සමහරට ගෙනාවු කාලවක වවනුත් එක සිහි කර සමහර කට්ටිය ඉන්නවා. සමහර ගෙවල් වල මම දැකලා තියෙන අනවශ්‍ය බඩු තමයි සමහරලාට 100%කටත් වඩා තියෙන්නේ. කැමති නෑ ලස්සනට පිළිවෙලට පිරිසිදුව මේ තියෙන වැදගත් දේවල් ටික තියාගෙන ලස්සනට සරල එහෙම ඉන්න කැමති නෑ. ඔය මම නිකන් සරල කාරණා ටිකක් සාමාන්‍ය ගෙවල් වල සිද්ධි සම්බන්ධව කිව්වේ. හරි පුදුමයි. දැන් මේ කියන කෙනත් එහෙම තමයි. ඊට පස්සේ හොඳින් මම මේක හොඳින් බැඳලා තියෙනවා. දැන් දුර ඉඳගෙන ගෙනාවේ. මට මේක පනරූලෙන් මට පළක් නෑ. අර නොඑක් කාරණා ගලපලා වටින දෙයට හිත යන්නේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? වටිනා දෙයට හිත යන්නේ. ඔය වගේ තමයි මහත්තයා. අපිට කොච්චර ගම්බීර ධර්ම ලැබෙනවා. සමහර අම්මලා ඉන්නවා අයියෝ මට ළමයි මිනිපුරන්ගේ වැඩ තියෙනවා. අරකයි මේකයි කියා මේ ගම්බීර දහමකට හිත පිහිටවන්නේ. සමහර කට්ටිය ළමයින්ගේ මත් එහෙම නැහි නම්බුකාරකම් කියෝ ධනය ගැන හිතා බලය ගැන හිතා මේ සමහරලාට විශේෂ රාජකාරියකුත් නැහැ.
ඔහේ ඉන්නවා අර මේ දහම ගම්බීර දෙයකට ඉන්නේ. ඇයි? ලාමක දේ තාම හිත පිහිටලා වැඩි. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ ඒකයි. එහෙනම් අපිට කොච්චර සසරේ වටින දේවල් කොච්චර අතහැරෙනවද ලාමක දේවල් තුල හිත පිහිටලා. එහෙනම් මේ ගම්බීර දේක වටිනා දේක වැදගත් දේක හිත පිහිටන්නේ නැති වෙන්න ප්‍රධානම හේතුව මොකද්ද? ලාමක දේක හිත පිහිටලා බැසගෙන. නොදගත් දේක හිත පිහිටලා බැසගෙන. නොටිනා දේක හිත පිහිටලා බැසගෙන තියෙන්නේ. එහෙනම් සම්මාදිට්ඨිය හිත පිහිටන්නේ මිත්‍යා දෘෂ්ටිය බැසගෙන තියෙනකොට. එතකොට මේ සම්මා සංකල්ප වල හිත පිහිටන්නේ මිත්‍යා සංකල්ප වල හිත බැසගෙන නම් තියෙන්නේ. ඉන ආරි මාර්ගයක හිත පිහිටන්නේ අනාරි දෙයක හිත පිහිටලා තියෙනවනේ. ඒක තමයි මේ ස්වභාවය මේක. ඊට පස්සේ කියනවා දැන් ඔන්න එක්කෙනෙක් හන නූල් බුද්ධිමත් කියන අනිත් එක්කෙන හන වැහැරීම තමයි. තව ටිකක් දුරක් යනකොට දැන් මේකේ ලස්සන විස්තරය තියෙනවා. හම්බෙනවා කියනවා මොනවද? මේ හන රෙදි. ඊට පස්සේ කීරෝ යහළුව මේ ඔක්කොටම වඩා මේ හන රෙදි වටිනවා. හන රෙද්දින් බොහෝ දේවල් කරගන්න පුළුවන්. ඒ නිසා මම නම් මේක අතහැරලා දාලා හන රෙද්දෙන් මිටියක් බැඳ ගන්නවා කියලා. එයා ඔබත් එහෙම කරගන්න කියලා. අරය හන රෙද්දෙන් මිටියක් බැඳ ගන්නවා කියලා. අර යාළුවා කියනකොට බෑ. මම මේ හන හැරි බොහෝ ඉඳන් දුර ගිනා. හරි මහන්සි වුණා මේක බැඳ ගන්න මට. ඉතින් ඒ නිසා මම මේක හොඳට බැඳගෙනත් තියෙනවා කියලා අරකම වටිනා දේම වටිනා බව ඉස්මතු කර ඒකට වෙච්ච මහන්සියම හිතා මහන්සියම කියෝ ඒකම කරපින්නගෙන යනවා කියනවා. එහෙනම් අපිට තියෙනවා මේ හොඳ අත්හැරීමේ ගුණය පුරුදු කරගන්න වෙනවා අපිට නේ. සහස්වාමීනි මේ නුවණ ගැනත් අපිට තියෙන්න ඕන වටින දේ තේරුම් ගන්න දක්ෂ වෙන්නත් ඕන. ඊළඟට අත්හැරීමේ දක්ෂතාවය තියෙන්නත් ඕන. දැන් ඇත්තටම හන වැහැරි වලට වඩා උතුම් කාරණාව රෙදිනේ නේ ස්වාමී. එහෙමයි. ඒන් කටිලා ගන්න රෙදි ටිකනේ. එහෙමයි. ඊට පස්සේ කියනවා තව ටික දුරක් යනකොට මොකද වෙන්නේ? මේ කොමු තියෙනවා කියනවා. එතකොට හන වලට වඩා වටිනව මහත්ය කොමු කියන දේ. අද දැන් මම කිව්වේ මේක දැන් මේ භාෂා රටාව මෙච්චර මේ තේරෙන්නේ නැහැ කියලා. දැන් අද රෙදි වර්ග තියෙන්නේ ඔය. එතකොට ඔය රෙදි වර්ග වල වටිනාකම් වල වෙනස් රෙදි තියෙනවනේ. මේ එහෙම එකක් මේ කතා කරන්නේ. ඊට පස්සේ කොමු හම්බෙද්දී ඒත් අර මෝඩ මිනිස්සයා අර තමන්ගේ පුරා ජීවිතය කියෝ වෙච්ච මහන්සිය කියෝ අඥානකමයි අතහැර ගන්න බැරිකමයි කරුණු දෙකම එකතු කරගෙන අර හන වැහැරීම කරපින්න යනවා කියලා. බුද්ධිමත් කෙනා හරි ආශ්චර්යයි වටින දේ හොඳට තේරුම් අරගෙන නොටිනා දේ අතහැරලා කොමු වලින් අරගෙන යනවා කියන. තව ටික දුරක් යනකොට කොමු නූල් හම්බ වෙනවා කියන. තව ටික දුරක් යනකොට කොමු වස්ත්‍ර හම්බ වෙනවා කියන. දැන් අර වෙනස් වෙනවා දැන්. අතින් එහෙනම් අපේ ජීවිතේ කොච්චර මේ වටින දේවල් හඳුනා ගන්න දක්ෂ වෙන්න ඕනද නේද? වටින පුද්ගලයා හඳුනා ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒතර ඒකයි භාග්‍යතුන් දේශනා කළේ පුද්ගලයෙක් ගත්තම මේ ලෝකේ අග්‍ර බවට පත් වෙන්නේ භාග්‍යතුන් වහන්සේ කියලා. ඒතර බලන්න එතකොට අද මේ බණ අහන පිරිස කොච්චර සැලකිලිමත් වෙන්න ඕනද? ඒතර බුදු කෙනෙක් සරණ යන්න. එතකොට අවබෝධයක් සරණ යන්න ඕන නම් කාගේද මං අවබෝධ සරණ යන්න ඕන කියලා එතකොට එයා කාගේ අවබෝධයද අග්‍ර කියලා හඳුන ගන්න දක්ෂ වෙන්න ඕන. මේ පස්සම මුකුත් නැහැ නේ මහත්තයා. අරයා මේ බණ කිව්ව මෙයා මේ බණ කිව්ව අරක කිව්ව මේ කිව්ව කියලා එහෙනම් ඔළුවේ කරපින්නා ගන්න නැහැ නේ මහත්තයා. මේක මං එහෙනම් භාග්‍යතුන් වහන්සේ තමයි සරණ යන්නේ. එහෙනම් අවබෝධයක් සරණ යනවා නම් එහෙනම් මං භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය තමයි මේ ලෝකේ අග්‍ර. මං එහෙනම් ඒ භාග්‍යවත් තරහ සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විතරයි සරණ යන්නේ. වටින නේ දේනේ විදිහ අල්ලගන්න එතකොට එයා. ඒක නේද ප්‍රඥාව. එහෙනම් මේ හනමිටි දේවල් වල මේ ඇලි ගැලි එහෙනම් මේ විවිධ විකාර පස්සේ දුවන්නේ ඇයි එහෙනම්? එහෙනම් මේ රහතන් වහන්සේලා කියලා පිරිසක් පස්සේ දුවන්නේ ඇයි? එතකොට මේ ඒ අය කියන වැරදි ප්‍රලාප පස්සේ දුවන්නේ ඇයි එතකොට එහෙනම්? අග්‍රදී හඳුන ගන්න ප්‍රඥාව නැහැ. හරියම අවාසනාවන්තකම. උතුම් අවාසනාවක් තියෙනවා. එහෙනම් කල්පනා කරලා බලන්න මේ ජීවිතයේ මනස තුල තමන් අවාසනාවට දුර්භාගයට පත් කරගෙන ඔය කාරණේ තියෙනවා නම් සසරේ කවද්ද ඔය කාරණෙන් මනස නිදහස් කරගන්නේ? කවද්ද මේ මනස නිදහස් කරගන්නේ මේකෙන් නේද?
එහෙනම් මනස මන්නම් කියන්නේ මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතේ පුළුවන් තරම් මෙන්න මේ කරුණු දෙක හදා ගන්න ඕන. මොකද්ද? එකක් තමයි වටින අග්‍ර දේ හඳුන ගන්න දක්ෂ වෙන්න ඕන. දෙවෙනි කාර්යය තමයි ඒකට අනුව අතහරින්න දක්ෂ වෙන්න ඕන. හැබැයි ඒකට අනුව දැන් සමහර අය ඉන්න වටින දේ අතහැරලා නොවටිනා දේ අල්ල ගන්නවා. එහෙමත් ඉන්නවනේ කට්ටිය. ඒතකොට මෙන්න මේ කාරණා දෙක හරිම වැදගත්. ඒක ප්‍රඥාවත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. අග්‍ර කෙනා, අග්‍ර අවබෝධය, අග්‍ර පිරිස, අග්‍ර දහම, අග්‍ර මේ දැනුම, අග්‍ර සොයා ගන්න දේවල්, මේ එතකොට මේ අග්‍ර තමන්ගේ ජීවිතේ උපදවා ගන්න දේවල්. ඒතකොට මේ දේවල් සියල්ලම තේරුම් ගන්න අපි දක්ෂ වෙන්න ඕන. ඒතකොට මේ සියලු දක්ෂතා කෙනෙකුගේ ජීවිතය තුළ ඇත්තටම උපදින්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හරියට සරණ කරගත්තොත්මයි. ඒතකොට මේ භාග්‍යතුන් වහන්සේ වදාළ මේ ධර්මයේ තුල මෙන්න මේ කාරණේ ඇත්තටම අපිට පුළුවන් තරම් ඉස්මතු කරගන්න පුළුවන්කම තියෙන මේ කාරණේ. කොහොමද තමන්ගේ ප්‍රඥා ලෝකයේ විනිවිද යන විදියට දියුණු කරගන්න ඒ අවශ්‍ය කරන සම්පූර්ණ මූලික පසුබිම ඇති වෙන්නේ බාහිර කිසි කෙනෙක්ගේ පුද්ගලික දෙයක් මත නොව ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ සුන්දර වූ නිර්මල වූ පිවිතුරු අවබෝධය තුලින්මයි කියලා. එතකොට එවන් තමන්ගේ මානසික කුසලතාවය දියුණු වෙලා නම් තියෙන්නේ අන්නේ දහම් ඇස. ඒ දහම් ඇස එයා සසර පුරාවට වටන එකක් නෑ. ඇසක් නැති වුණාමනේ අපි හැමතැනම වැටෙන්නේ නේ. හැමතැනම හැප්පෙන්නේ, වැටෙන්නේ, මේ විවිධ දේවල් වලට අහු වෙන්නේ කුමක් නිසා? ඇහක් නැති වුණාට පස්සේනේ. අන්නේ දහම් ඇස තමන් ස්වාධීන සුගති ගමනම ස්ථාවර කරවන සසර දුකම ශ්‍රේ කරවන ජීවන ගමන සකස් කරලා දෙනවා. ඒකයි බුදුරජාණන් දේශනා කළේ දුගී දුප්පත් වෙලා හිඟා කෑවත් ඒක මහා මේ අලාභයක් නෙමෙයි කියන. මහා යහපතක් නෙමෙයි කියන. යම් කෙනෙකුට ප්‍රඥාවක් නැද්ද? ප්‍රඥාවක් නැද්ද? ඒක නම් ඒ කෙනාට මහා ලාභයක් කියනවා. මහා යහපතක් කියනවා. ඇයි ඒ සසර පුරාවට එයා ඒ අවාසනාවට ගොදුරු වෙනවා. සසර පුරාවට මෙයාගේ ජීවිතය අවාසනාවන්ත කළා. සසර පුරාවට මෙයාගේ ජීවිතය දුර්භාග්‍ය සම්පන්න තත්ත්වයට පත් කරවන්නේ. සසර පුරාවට මෙයාගේ ජීවිතේ දුක් අඳෝනාම පෙරලීගෙන යන මට්ටමට පත් කරවන්නේ කුමක් නිසාද? ප්‍රඥා ලෝකේ Tamanට නැති නිසා. එහෙනම් මේ ධර්මයේ අහන පිරිස තම තමන් බලන්න තම තමන්ගේ ජීවිතේ අඥානකම් කරලා අඥාන දේවල් වල එකතු වෙලා අඥාන පිරිස සමග එකතු වෙලා ලාමක දේවල් වලට යොමු වෙලා තමන්ගේ ජීවිතේ දුකට දුම්නසට මේ විවිධ කලබගෑනි වලට පත් වෙන සිද්ධ උනේ ප්‍රඥා ලෝක තමන්ට නැති වෙච්ච නිසා. ඒ ප්‍රඥා ලෝක තියෙන 7 අවුරුද්දේ පුංචි අය පවා මේ ශාසන ප්‍රතිලාභ ලබාගෙන අපිට හිතා ගන්න බැරි විදියට මේ ආශ්චර්ය ජීවිත ගත කළා. දැන් මේ කුමාර කශ්‍යප මහ රහතන් වහන්සේ කියලා කියන්නේ 7 අවුරුද්දේදී රහත් වෙලා මේ පැවිදි වෙලා ඒ මොහොතේම ප්‍රශ්න 10ක් අහද්දී ඒ මොහොතේම රහත් වෙච්ච උත්තමයි. 7 අවුරුද්දේ. දැන් අද 120 වයස් වෙලා පායාසි රාජඤ්ඤ කියන මං හිතන්නේ ඒත් 80 වයස් 90 වයස් ඇති මං හිතන්නේ අවුරුදු 40ක් 50ක් මේ වගේ දෘෂ්ටි ජාලයක පැටලිලා සමාජයත් ඒ වගේ දෘෂ්ටි ජාලයක පටලවලා විශාල වශයෙන් ශ්‍රමණයන්ට බ්‍රාහ්මණයන්ට හානි කරපු රජෙක් තමයි පායාසි රජ කියලා කියන්නේ. කෲර කෙනෙක්. ස්වාමීනි රජතුමාගේ මනසේ තියෙන අඳුරට එරෙහිව මේ ප්‍රභාව දල්වන මහරහතන් බලන්න මේ ප්‍රභාව දල්වන්නේ කවුද? රහතන් වහන්සේ. ඉදා 7 අවුරුද්දේදී රහත් වෙච්ච කුමාරයා. මේ පුංචි සාමේ ස්වාමීන් වහන්සේ. අද අවුරුදු මං හිතන්නේ 120 වයසේදී මේ. ඊට පස්සේ තව ටික දුරක් යනකොට හම්බ වෙනවා කියන මොනවද? කපුරේදී. ඒතර මෝඩ මිනිස්සු ගන්න නැහැ කියන. තව ටික දුරක් යනකොට හම්බ වෙනවා කියන ලෝහ. ඒතර අර කපු අතාරිනවා කියන ලෝහ ගන්නවා කියන. તો දැන් බලන්න මේ අන්තිම උපමාවට එනකොට ලොකු විස්තරයක් තියෙනවා මෙතන. මේක අර පෙయ్యලන් දාලා ලොකු විස්තරයක් තියෙනවා. ඊරස් කඹ හම්බ වෙනවා කියන.
ඒත් අරයා මේ ගන්න නැහැ කියන. ඊට පස්සේ හම්බෙනවා කියන මොනවද? ඊයම්. එතකොට අපිට තේරෙනවා මේ ලෝහ වලට වඩා වටින තඹ වලට වඩා වටින ඊයම්. ඊට පස්සේ ඊයම් මේ තව ඉතිදුරක් කරනකොට හම්බෙනවා රිදි. ඒතර මෝඩ කෙනා තාම ඔළුවේ තියෙන්නේ මොකද්ද? එතකොට මෝඩ කෙනාගේ තාමත් ඔළුවේ තියෙන්නේ හන වැහැරි. අර ප්‍රඥාවන්ත කෙනා රිදි අරගෙන යනවා. තව ටික දුරක් යනකොට හම්බ වෙනවගෙන රත්තරන්. මොකද වෙන්නේ? රත්තරන් අතහැරලා අරයා හන වැහැරිය හර වැහැරි මිටිය ඔළුවේ තියන් යනවා කියනවා. මෙයා රත්තරන් කඩක් අරගෙන යනවා කියනවා. ඊට පස්සේ මොකද වුනේ? මිතුර දැන් මේ ටික යම් දැන් අරගෙන ගෙවල් වල යනවා කියන. ගෙදර ගියාට පස්සේ මොකද වෙන්නේ? හනවැහැරි රැගෙන ගියාද යම් කෙනෙක්. එතකොට මොකද වෙන්නේ? දෙමව්පියන්ගිනුත් නිග්‍රහමයි කියන ලබන්නේ. අමුදරුවන්ගිනුත් නිග්‍රහමයි කියන ලබන්නේ. යහළු මිත්‍රයන්ගිනුත් ලබන්නේ නිග්‍රහයමයි කියනවා. අර සියලු සමාජයම දැනගන්නවා කියන මේක නම් මහා මෝඩෙක් කියලා. බලන්න එතකොට මේ රහතන් වහන්සේලා අන්තිමට ගත්ත ලස්සන උපමා. දැන් පිරිසකුත් Tamanට අපහදින විදිය. හරි ලස්සනයි නේද? ඒතර කියන්නේ ගෙදර අඹදරුවෝ ඥාති යහළු ඔක්කොම දැනගන්නවා කියන සතුටක් ලබන්නේ නැහැ කියන කිසි කෙනෙක්. පිළිගන්නෙත් නැහැ කියන. කුමක් නිසාද? අර හනවැහැරි මිටියක් ඔළුවේ තියාගෙන ආපු නිසා. නමුත් යම් යහළුවෙක් රත්තරන් අරගෙන ගියාද දෙමව්පියෝ විසිනුත් පිළිගන්නවා කියනවා. යහළු අමුදරුවෝ විසිනුත් පිළිගන්නවා කියනවා. ඒ හේතුවෙන් සැප සම්පත් සොම්නස් පවා ලබනවා කියනවා. එසේයින් රජතුමනි ඔබත් ආංගර හන මිටිය කරබාගත්තු කෙනා වගේ තමයි කියනවා. බලන්න හන මිටියේ උපමාවෙන් නිමාවටපත් වෙනවා. ඔබ හන මිටිය කරබාගත්තු උපමාව ගත්තු කෙනා වගේ කියනවා. රාජන්‍යයනි ඔබ දැන් මේ කොසල් රජතුමත් මට හරම කියයි මෙහෙම කියයි කියලා දෘෂ්ටි අතහරින්නේ නැහැ කියනවා. ප්‍රාදේශීය රජවරුත් මට හරම කියයි මෙහෙම කියයි කියලා අතහරින්නේ නැහැ කියනවා. හන මිටිය නිසායි කියනවා. ඒ වගේම තමයි බවත් කස්සපේ ඇවිල්ලා බණ කිව්වට පස්සේ පැහැදිලි කියලා මේ ලාමක කළ සලකයි කියලා දැන් මේ කියන්නේ නැතු ඉන්නවා කියනවා. හන මිටිය නිසායි කියනවා. ඒ වගේම තමයි කියනවා මේ දේශය නිසා එකට එක් කරන අදහසිනුත් බලන්න මේ හන මිටියක් නේද කියලා අහනවා මේ. දැන් මේ හන මිටිය නිසා මොකද්ද මේ අතහරින් රත්තරන්. දැන් මේ ඒක ඒත් ගන්නන්නේ ඒකයි. ඔබ මේ අතහරින් රත්තරන්. එන්න මේ බණ අහන්න පිරිසටත් කියන්න තියෙන ඉච්චරයි. හන මිටි තමයි අද වැඩිපුර තියෙන්නේ. එතකොට මේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ ඉස්මතු කොට වදාළ යම් දහමක් ඇද්ද? එතකොට මේ දහම තමයි රත්තරන්. රත්තරන් හම්බෙනවා අතාරිනවා. හම්බෙනවා ඒත් අතාරිනවා. ඇයි? අර හන මිටිය ලොකුයි. හන මිටිය ලොකුයි. ඊට පස්සේ එහෙම කියද්දි කියනවා ඒ නිසා රජතුමනි මේ ලාමක දෘෂ්ටි අතාරින්න. ওই ලාමක දෘෂ්ටි අතාරින ඔබට බොහෝ කල් අහිත පිණිස දුක් පිණිස නොපෝතීවා. ඔන්න ඊට පස්සේ කියනවා බවත් කස්සපයන් වහන්සේ මම පළමු උපමාවෙන්ම බවත් කස්සපයන් වහන්සේ කිරි හරි සතුටුනා ස්වාමීනි. පළමු උපමාවෙන්ම මම පැහැදුනා ස්වාමීනි. ඒත් මම මේ විචිත්‍ර වූ ප්‍රශ්න විසඳීම අසන්න කැමැතිව නිසාමයි බවත් කස්සපයන්ට විරුද්ධව කතා කළේ වෙන අදහසකින් නම් නෙවෙයිමයි කිව්වා. ඒතර ධර්මයේ අහන අදහසින් ආසාවෙන් බලන්න ඒ කාලෙත් කොට මේ ධර්මයේ අහන්න කොච්චර පිපාසයක් තිබිලාද නේද? මම මේ කල්පනා කළා දැන් අපි මේ දේශනාව මං හිතන හැටියට රෙකෝඩින් 7ක් විතර කළා. පැයවනේ නේද? එතකොට මේ දැන් පැය 7ක් කළා කියලා කියන්නේ මහත්තයා එදා ඒ රහතන් වහන්සේ අඩුම ගානේ මේ පැය 3ක්වත් මේ දේශනාව කරන්න ඇතිනේ. අපි දැන් අමතර විස්තරත් අරගනිමින් ඉන්නේ කරන්නේ එතකොට පැය 3ක් කරද්දී මිහිර මී පැණි ටිකක් බොන්නේ යම්සේද කිසි විඩාවක් නැතුව සුවසේ නිදුකින් අහගෙන ඉඳලා තියෙනවා. එච්චර ධර්මයේ කෙරේ මහා ප්‍රසාද ජනක හිතක් පැය 3 පුරාවට පිහිටියා කියලා කියන්නේ දිනුවක් නෙවෙයි.
දියුණුවක්මයි. දියුණුවක්මයි තිබිලා තියෙන්නේ. එච්චර ප්‍රසාද ජනක හිතක් අනේ අපට ඇති කරගන්න පුළුවන්. එහෙම නේද? ස්වාමිනේ රජතුමන්ගේ හිසේ තිබුණු මේ කසල මොනතරම් ඉක්මනට මේ එහෙමයි සහ. දැන් තව ලස්සන වචන ටිකක් කියනවා. බවත් කස්සපයන් වහන්සේ ඉතා මනහරයි කියනවා. බවත් කස්සපයන් වහන්සේ ඉතා මනහරයි. බවත් කස්සපයන් වහන්සේ යටිකුරු කරපු දෙයක් උඩුකුරු කළා වගේ. වසා තැබූ දෙයක් මේ හැර පෙන්වන්නේ යම්සේද ඒ වගේමයි ස්වාමීනි. මම්මුලා කෙනෙකුට මඟ පෙන්වන්නේ යම්සේද ස්වාමීනි ඒ වගේමයි. ඇසැත්තෝ රූප දකිත්තා අඳුරේ තෙල් පහනක් ඔසවා දරන්නේ යම්සේද ස්වාමීනි ඒ වගේමයි. ඒතර යාට තේරිච්ච විදිය ඒක. එසේම බවත් කස්සපයන් වහන්සේ විසින් නොඑක් අයුරින් ධර්මයේ පැවසුවා. බවත් කස්සපයන් වහන්සේ මම භාග්‍යතුන් වහන්සේ සරණ යමි. ඒතර මට හොඳට තේරුණා මහත්තයා. ඒතර බුදුරජාණන් වහන්සේ සරණ යමි කියලා මෙයා කියන්නේ එහෙනම් ඒ වෙනකොට දන්නව භාග්‍යතුන් වහන්සේ ගැන මෙයා. ඒතර භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ ගැන දන්නව මෙයා එතකොට. ඒතර ඒවා ඒ ධර්මය අහලා හරියට දැන් මේ සංඝයා මුණ ගැහෙන්න ගිහිල්ලා කතා බස් කරලා නිරවුල් කරගත්තු නැති නිසා බාහන වෙච්ච හානිය සමහරට අවුරුදු 20ක් සමහරලාට 10ක් අර ලාමක දෘෂ්ටියෙහි මිදලා නැති කරගෙන නැහැ. බාහනකට යා මුණ ගැහිලා ගිහිල්ලා ඒ කාලේ පුරාවට මේක නැති කරගෙන දම්පැන් දීගෙන හිටියනම් කොච්චර වාසනාවන්ත. නම් මේ දේශනාවේ අන්තිමට තියෙනවා මේ තුමා මරණින් මත්තේ හිස් විමානයේ ගිහිල්ලා උපදින්නේ උනාට. කියන්නේ අර පුංචි කාලයක් නේ සමහර වෙලාවට. එතකොට මේ ආශ්චර්ය ජීවිතයක් හොඳ මේ ප්‍රභාස්වර ජීවිතයක් ලබන්නේ. හරි පුදුමයි ඒක. ඒකට හේතුනේ ඉතින් මෙතුමගේ තියෙන ප්‍රමාදයම තමයි. අර නොමගින් දහම වටහා ගන්න කරපු උත්සාහය මම හිතන්නේ ඒක සෑහෙන බලපෑවා. ඒතර භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ඇහුවා. අහලා ඉවරලා ඒකට ඊට පස්සේ මොකද කරේ? භෞතිකව මෙයා ප්‍රායෝගික පරීක්ෂණ කරන්න ගියා. ස්වාමීනි එතනම තියෙනවනේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අදහන්නේ අන්න එක නෙවෙලා තියෙන්නේ. ඒතර දැන් බොළු භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳ ශ්‍රද්ධාව උපද්දන්නේ නැහැ. මෙයාට ඕන දේවල් කර මෙයා මේ පිළිබඳව මේ විශ්වාසي පැහැදීම ගොඩනගන්න ගියා. අන්තිමට ඒකින් උනේ විශාල හානියක්. ඊට පස්සේ කියනවා මම භාග්‍යතුන් වහන්සේ සරණ යනවා ධර්මයත් භික්ෂු සංඝයත් සරණ යමි කියනවා. ඊට පස්සේ කියන බවත් කස්සපයන් වහන්සේ අදපටන් දිවි හිමියෙන් බවත් කස්සපයන් වහන්සේ අදපටන් දිවි හිමියෙන් සරණ ගිය උපාසක වශයෙන් මා පිළිගන්නාසේක්වා කියලා කිව්වා. ඊට පස්සේ බවත් කස්සපයන් වහන්සේ මම මහා යාගයක් කරන්න කැමතියි කිව්වා. දැන් මෙයා ලොකු දානයක් දෙන්න කැමතියි. අපි දැන් අපිට මේ කොටස මේ ඊළඟ දවසේ තමයි කතා කරන්න වෙන්නේ. ඒතර දැන් අපිට තේරෙනවා එතකොට එහෙනම් අපිට මේ ධර්මයේ ලැබිච්ච වෙලාවේ අපි බාහිරින් නම් මේ අපේ හිත ඇතුලේ ප්‍රායෝගික පරීක්ෂණ කර එකිනෙකනාගේ ප්‍රලාප අහා එකිනෙකනාගේ සමහර කට්ටිය දහම් කරුණු අහලා එතකොට එකිනෙක සමහර අයගේ ප්‍රලාප වලින් මෙයා මේ ධර්මයේ මේ ගැන වැටහීමක් ඇති කරගන්න හදනවා. ඒතර මේ සූත්‍ර දේශනාවකින්ම මෙයා මේක නිර්වුල් කරගන්න දක්ෂ වෙන්නේ නැහැ. එතකොට ඒකින් තමයි හානි තියෙනවා. ඒතර මේ හානියෙන් විශාල තමන්ගේ ඒ කාලේ පුරාවට දෘෂ්ටි සම්පත්තිය පිරිසිදු වෙන්නේ නැහැ නේ. ඒතර ඒ කාලේ පුරාවට තමන්ගේ දෘෂ්ටි සම්පත්තිය විනාශ වෙලා යනවා. මිත්‍යා දෘෂ්ටි බැස ගන්නවා. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳ තියෙන පැහැදීමට තියෙන අවකාශය හිතේ නැති වෙලා යනවා. ස්වාමීනි නමුත් ධර්මයේ ගුණ සඳහන් වන තැන සඳහන් වෙනවනේ ධර්මයට පැමිණුනහම තම නැන පමණින් Tamanට එහෙමයි ස්වාමී. සමහර කට්ටිය එන්නේ මොකද්ද බණ අහපු ගාම ගිහි ජීවිතේ ඉන්නේ සමහරලාට නිකලෙස් වෙන්නනේ බලන්න. ඒකනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මම මේක ධර්මයේ අහලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනනේ පින්වත් මහණි ශ්‍රද්ධාව වඩන්න කියලා. එහෙනම් මම ශ්‍රද්ධාව වඩනවා කියන තැන හිටියනම් හරිනේ. ඊළඟට වීරිය වඩන්න කියලා තියෙනවා. එතකොට යාට තියෙන්නේ එහෙනම් හිතේ අකුසල් උපදිනවා නම් බය වෙන නෙවෙයිනේ තියෙන්නේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ වීරිය කියලා අදහස් කළේ හිතේ හටගන්න අකුසල් දුරු කරන කුසලතාවයටනේ. එහෙනම් මම වීරිය කර ඉන්නවා කියන තැනට ආව නම් ඉවරයිනේ. එතකොට සිහිය වඩන්න කියලා තියෙනවා. සමාධිමත් හිතත් වඩන්න කියලා තියෙනවා. එතකොට දැන් මේ ධර්ම මානසිකාර්ය කරමින් ඒවා නිරන්තරයෙන් සිහි කරමින් ප්‍රඥාව වඩන්න කියලා තියෙනවා. ඉතින් ප්‍රඥාව වැඩනකන් එහෙනම් තේරෙන්නේ නැති නිසානේ ප්‍රඥාව වඩන්න කියන්නේ. ශ්‍රද්ධාවක් වඩන්න කියලා කියන්නේ සමහර දහම් කරුණු පිළිබඳ හිත පහදින්නේ නැති නිසානේ. හිත පහදින්නේ නැති නිසානේ ශ්‍රද්ධාව වඩන්න කියන්නේ. තේරෙන්නේ නැති නිසා තමයි ප්‍රඥාව වඩන්න කියන්නේ. එතකොට යා කලබල නැති වෙන්නේ මේ කාරණා ප්‍රමාණවත් නේ. ඉතින් එතෙන්ට එන්නේ බැරි කම නේ තියෙන්නේ එතකොට මේ.
ඒතර සරණේ පිහිටලා නැහැ නේ හරියට එතකොට. දැන් සරණේ පිහිටියේ නම් ওই කරුණු ටික පිළි අරගෙන යා පාඩුවේ නිහතමානීව එයා ඒ ගුණධර්ම ටික පුරුදු කරගෙන ඔහේ ඉන්නවනේ තමන් ගෙදරවල දොර කටයුතු මෛත්‍රී හිතින් කරමින් ඉන්නවනේ. ස්වාමීන් නැවත නැවත අපිට පැහැදිලි වෙන්නේ අර සරණේ පිහිටීම සරණේ පිහිටීමේ අඩුකම තමයි තියෙන්නේ. ඒ නිසා සරණ නැවත හිතේ පිහිටවන්න ඕනේ. මං හින ශ්‍රද්ධාව දිනු කරගෙන භාගතුන් දේශනා කළ විදිහට මේ විදිහට ඉන්නවා. එහෙනම් මේ ධර්මය අහලා මම ධර්මයේ ටික කල්පනා කරමින් ප්‍රඥාව වඩනවා. ප්‍රශ්න ඉවරයිනේ. ඉතින් ඒ නිසා බලන්න අද දවසෙත් ඉතින් විස්මිත සුන්දර. ඉතින් මේ හනවෙහැරියේ උපමාවෙන් පායාස රජතුමා සරණ ගිය ලස්සන දහම් පරයයක්. ස්වාමිනේ කාන්තෙන් මහා අනුභව සම්පන්න උපමාවක්. මහා උපමාවක් ඒක. තෙරුවන් සරණේ පිහිටන්න තරන්නේ. ඉතින් මේ ධර්ම දායාද දෙන මේ පින්වත් පිරිසට ඒතර කොච්චර ලාභයක්ද? ඒතර දෙව් මිනිස් ලෝකයාට මේක ඇහෙනවා නම් මේ දහම් පරයය එතකොට අය අහලා බාහිර මතවාද දුරු කරලා සරණේ මනාකොට පිහිටනවා නම් ඒ අයට රැස් වෙන පින සසර පුරාවට තමන්ගේ තෙරුවන් සරණේ ජීවිතේ පිහිටවන අනුග්‍රහ ලබන්න මේ අනුග්‍රහය අනිවාර්යයෙන් හේතු වෙනවා සත්‍යයි. ඒ නිසා මේ පින්වත් සිල් දිනාටම මනාකොට තෙරුවන් සරණේ පිහිටමින් පින් දහම් රැස් කරගෙන සසර දුකින් ඈතර වීම පිණිස මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් දැක්ම පිරිසුදු වෙන යම් උත්තම ධර්මයේ වන්නේද ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ පරම පවිත්‍ර උත්තම ශ්‍රී සද්ධර්මයේ අපට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අද දවසෙත් පෙන්වා වදාලා. අපි හැමදෙනාම අපට ඒ අනුකම්පා ඇති පූජනීය මහා සංඝරත්නයේ ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින අප්‍රමාදීන සම්පාදිත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් සංදේශා අබේකෝන් පින්බර මෙනවිය විසින් ප්‍රධාන අරමුණු බවට පත් වෙලා තියෙන්නේ සංදේශා අබේකෝන් මෙනවියට බ්‍රයන් අබේකෝන් පියාණන්ට රම්‍යා අබේකෝන් මෑණියන්ට දේශානි අබේකෝන් අක්කාට කසුන් චතුරංග රණසිංහ මස්සිනාට ශ්‍රී ආනන්ද රණසිංහ මාමාට නයනකාන්ති දිසානායක නැන්දාටත් සදිවුමි ආර්යා රණසිංහ බිලිඳි දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවය පැතීම පිණිස තමයි මේ පිංතුන්ගේ උදාාර අරමුණු බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් සහම්පති සනන් කුමාර ගටිකාර බ්‍රහ්මරාජයින් සක්දිවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු ගෞතම බුද්ධ ශාසනය හිත කැමති සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ උතුම් පුණ්‍ය භූමියේ සිටින යම්තා දෙවිවරු සිටිද්ද ඒ සියලු දෙනා මේ පුණ්‍යානුභාව බලයෙන් සැපයෙන් සැපයට පත්වෙත්වා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දෙවියන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. සදහවත් ගිහි උපාසක උපාසිකාවන් සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහමෙවුනාසපු වාසී ලෝකවාසී මහා සංඝරුවනට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. උතුම් ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් සංදේශා බීකුන් මෙනවිය ඇතුළු ඒ නම් සඳහන් කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ සඳහා උපකාර කළා වූ සියලු දෙනාට පවුල් වල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිවසේ මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ටත් අද දවසේ මේ උතුම් ධර්ම දානය සඳහා උපකාර කළ සද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ඒ පින්වත් සංදේශ අබේකුන් මෙනවිය නමින් මිය පරලෝකීය ඒ වගේම නිවසේ සිට මියගිය සියලුම සුරතල් සතුන්ට මේ පින් අනුමෝදන් වේවා.
දායකත්වයේ දරු සියලු දෙනා නමින් මිය පරලොව ගිය පවුල් සියලු දෙනා නමින් මිය පරලොව ගිය ඔබ අප සෑම සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පරලොව සැපී පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ධර්මය අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් පෙන්වා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන ධර්ම දානමය පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වේවා. පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන පින්වත් සංදේශා අබේකෝන් මෙනවිය ඇතුළු ඒ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නවා. ඉතින් පින්වන්ත ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි දායකත්ව බරපැනවෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න 071 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව කරුණු විමසා දැනුම්වත් වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරගන්නවා. ඉතින් තුනුරුවන් පාමුලට පැමිණ ජීවිතවල වාසනාව උදා කරගන්න පින්වන්ත හැමදිනාටම ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරගන්නවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවතත් අපි ඔබ මුණ ගැහෙනවා. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. බීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.